समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृणन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වන්දනීය පූජනීය ලෝකවාසී අපේ මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසේත් භාවනා දහම් දේශනා මාලාව තුළින් අපේ ජීවිතය සම්වර භාවයට අරගෙන යන්නට හේතු වෙන විශේෂ දහම් කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරන්නට සූදානම් වෙන අවස්ථාව. අපි දන්නවා වහලක් නැති ගෙයක් හැමතිස්සෙම වැස්සෙන් තෙමනවා වගේ භාවනාවකින් ආවරණය නොවෙච්ච හිත කෙලෙස් වැස්සෙන් හැම මොහොතකම තෙමෙනවා කියලා. වහලක් නැති නිවසක වැස්ස නිසා බිම තෙමෙන්නේ යම්සේද ඒ ආකාරයටම භාවනාවකින් ආවරණය නොකළ භාවනාවකින් සෙවිලි නොකළ හිත කෙලෙස් වැස්ස නිසා තෙමෙනවා. යම් කිසි කෙනෙක් භාවනාව කියන ඒ හිත රකින්න ධර්මයේ ජීවිතයට එකතු කරගත්තොත් කෙලෙස් වැස්සෙන් ඒ හිතට කිසියම්ම හානියක් නැහැ. ඉතින් තැවීම් දැවීම් වලින් තොර ඊටාම සුවදායි මානසිකත්වයකින් ඒ භාවනාව තුළින් ලැබෙන රැකවරණය තුළ ඒ හිතට ඒ ජීවිතයට කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම භාවනාවට යොමු වෙන හිත ඇති කරගන්නට අපි දක්ෂ වෙන්න ඕන. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දන්නෝ පින්නති මේ ලෝකේ ඕනෑම දෙයක් කරන්න යද්දී අපට විවිධ ගැටලු ඇති වෙනවා. විවිධ උවදුරු ඇති වෙනවා. විවිධ ප්‍රශ්න ඇති වෙනවා. ඒක ලෞකික ජීවිතයක් අරගෙන යද්දිත් ඉගෙන ගන්න දරුවෙක් වුණත් ඉලක්කයකට යද්දී දරුවට බොහෝ ප්‍රශ්න ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා. ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හැම එකම දුරු කරගෙන තමයි ඒ සාර්ථකත්වයට අධ්‍යාපනය තුළ යන්න ඕනේ. අන්න ඒ වගේ තමයි භාවනාව තුළ වුණත් ඉස්සරහට යනකොට භාවනාව තුළ සමාහිත භාවය විදර්ශනා ඥාන ආදිය බොජ්ජංග ධර්ම ආදී උපදින විදියට සකස් කරගන්නට අවශ්‍ය වැඩපිළිවෙලේ යෙදෙද්දී එතෙන්ට යන්නට ලං වෙන්නට බාධා කරන ධර්ම අපේ පැත්තෙන්ම සකස් වෙනවා. එහෙම සකස් වෙන අපේ භාවනාවට හානිදායකම වැඩපිළිවෙලක් තමයි ඉන්ද්‍රිය අසංවරය කියලා කියන්නේ. ඉන්ද්‍රිය අසංවරය තියෙන කම්ම ඒක අපි අදහන්න ඕන කාරණාවක්, පිළිගන්න ඕන කාරණාවක්. ඉන්ද්‍රිය අසංවරය තියෙන කම්ම හිතේ සමාහිත භාවයක් උපදින්නේ නැහැ. ඊළඟ ඉන්ද්‍රිය අසංවරය තියෙන කම්ම කෙනෙක්ගේ හිතේ නාම රූප පරිච්ඡේද ඥාන වලට පවා යන්නට බෑ. අපි දන්න සප්ත විසුද්ධි ගත්තත් එහෙමයි. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි පසු කරගෙන තමයි ditthi විසුද්ධියට යන්නේ. නාම රූප වෙන් කර ගැනීමට පියවර තමයි ditthi විසුද්ධිය කියලා කියන්නේ. අන්න එතෙන්ට යන්නත් පළමුවෙන්ම සීල විසුද්ධිය තියෙන්න ඕනේ. එහෙනම් ඒ සීල විසුද්ධිය තුල තියෙන ප්‍රධාන කාරණාවක් තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. එහෙනම් කෙනෙකුගේ ජීවිතේ ඉන්ද්‍රිය අසංවරය තියෙනවා නම් සමාධියට බාධාවක් විතරක් නෙවෙයි පින්නත්නි. එයාගේ විදර්ශනා ඥාන උපදවා ගන්නත් ඒක බාධාවක්. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තොත් චිත්ත විසුද්ධිය ඇති කරගන්නත්, ditthi විසුද්ධිය ඇති කරගන්නත් ඒක හේතු වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තට පස්සේ අපට ලැබෙන ලොකු ලාභයක් තියෙනවා. දැන් අපි නිරන්තරයෙන්ම අපේ පිනතුන්ට සිහිපත් කරනවා පන්සිල් රකින්න කියලා.
පංචශීල ප්‍රතිපදාවේ යෙදෙන්න කියලා නිරන්තරයෙන් සිහිපත් කරනවා. ඒ වගේමයි සිහිපත් කරනවා ආජීව පාරිශුද්ධ සීලයේ පිහිටන්න කියලා. ධාර්මික දිවි පැවැත්මකට හුරු වෙන්න කියලා. ඊළඟට සිහිපත් කරනවා ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලාදිය පුරුදු පුහුණු කරන්න කියලා. ඒ ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය පුරුදු පුහුණු කරනවා කියන්නේ ලෝභ දේශ මොහ නොවැඩෙන විදියට ඔය සිව්පස පරිභෝජනය. මේ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමේ ලාභය තමයි ඉන්ද්‍රිය සංවරය උපදවා ගත්තොත් අර තුනම රැකෙන මට්ටමකටපත් වෙනවා. කොච්චර ලොකු ලාභයක්ද? ඉන්ද්‍රිය සංවරය චක්කු ඉන්ද්‍රිය සෝත ගාන જીවහා කාය මන කියන මේ ඉන්ද්‍රියන් ලෝභ දේශ මොහ නොවැඩෙන විදියට සකස් කරගත්තොත් පංසිල් નિરાයාසයෙන් රැකෙනවා. ආජීව පාරිශුද්ධ සීලය નિરાයාසයෙන්ම රැකෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය નિરાයාසයෙන්ම රැකෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තොත්. ඒ නිසා අපේ ජීවිතවල අපි හොඳට කල්පනා කරලා බලන්න ඕනේ මගේ ජීවිතේ ඇහි සංවරය කොහොමද? මම ඇහැ ලෝභ දේශ මොහ නූපදින විදියට භාවිතා කරන කෙනෙක්ද? කනේ සංවරය කොහොමද? මේ කාලය තුල ලෝභ දේශ මොහ නොවැඩෙන විදියට තමයි කන භාවිතා කරන්නේ. කෙනෙකුට හිතනවා නම් ඇහැ හෝ කන හෝ ලෝභ දේශ මොහ ආදී වැඩෙන විදියට මේ කාලේ භාවිතා කරනවා කියලා එහෙනම් සමාධිය සමාහිතභාවය උපදින්නේ නැහැ. ditthi visuddhi ආදී උපදින්නෙත් නැහැ. ඊළඟට කෙනෙකුට හිතනවා නම් මේ කාලේ මගේ නාසය එහෙම නැත්නම් ගහන ඉන්ද්‍රිය සංවරයි, එහෙම නැත්නම් දිව, එහෙම නැත්නම් જીවහා ඉන්ද්‍රිය සංවරයි, يعني ලෝභ දේශ මොහ වැඩෙන විදියටයි භාවිතා කරන්නේ. ඊළඟට කය සහ හිත පවා මේ කාලය තුල ලෝභ දේශ මොහ වැඩෙන විදියට අසංවර වෙන විදියටයි වැඩ කටයුතු වෙන්නේ කියලා දැනෙනවා නම් පින්නත්නි කාට හරි එයාට හිතේ සමාධියක් විදර්ශනා ඥානයක් උදවා ගන්න බාධාවක්. ඒ නිසා අපි අපේ ජීවිතවල මේ ඇහැ කන නාසය දිවකය මනස නිවන් දකින්නට සංවර කරගත යුතුම නිසා ඒක සංවර කරගත යුතුමයි. ඒ නිසා මොකද කරන්න ඕනේ? අන්නේ ඉන්ද්‍රිය සංවරය උපදවා ගැනීම පිළිබඳව අපි ලොකු අවධානයකින් කටයුතු කරන්න ඕනේ. මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ දැන් අපේ පිළිතුන් දන්නවා දැන් පන්සිල් කියන එක අපි සත්‍යක්‍රියාවට භාවිතා කරනවානේ. අපි දැන් පන්සිල් ආරක්ෂා කරන්නේ නිවන් දකින්න. හැබැයි නිවන් දකින්න අපි පන්සිල් ආරක්ෂා කරද්දී ඒකෙදී අපට ලැබෙන අතුරුඵලයක් තමයි සත්‍යක්‍රියාවක් විදිහට භාවිතා කරන්නත් පුළුවන්. නිවන් දකින්න සිල් රකින්නේ නමුත් සත්‍යක්‍රියාවක් වෙනුවෙන් තවත් කෙනෙක්ගේ යහපත වෙනුවෙන් ඒක භාවිතා කරනවා. අපි පිළිතුන් දන්නවා පන්සිල් වල පිළිහිටලා සමහර අය ලෙඩ දුක් වලට යම් කරදර වලට එහෙමපත් වුණාට පස්සේ අපේ පින්නතුරු සත්‍යක්‍රියා කරලා ඇති. ශාසන ඉතිහාසෙත් එහෙම සඳහන් වෙලා තියෙනවා. අපේ පින්නතුන් දන්නවද ඉන්ද්‍රිය සංවරයත් එහෙම සත්‍යක්‍රියාවක් විදිහට භාවිතා කරන්න පුළුවන්. හැබැයි බොහෝ අයට ඒක එහෙම භාවිතා කරන්න බෑ. ඇයි? ඉන්ද්‍රිය සංවරය නැති නිසා. පන්සිල් රකින්නවා වගේ නෙවෙයි ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා කියන එක. ඉන්ද්‍රිය සංවරය රකින්නවා කියන එක බොහෝම අමාරු දෙයක්. අපේ ශාසන ඉතිහාසයේ තුල වැඩ වාසය කරපු ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා පින්නදී මහා මිත්ත කියලා. මේ මහා මිත්ත ස්වාමීන් වහන්සේගේ සහෝදරියත් භික්ෂුණීන් වහන්සේ නමක් විදිහටම ශාසනයේ ඉන්නවා. දවසක් මොකද වෙන්නේ? මහා මිත්ත ස්වාමීන් වහන්සේගේ මෑණියන් වහන්සේ අසනීප වෙනවා. මේ වෙලාවේ මෑණියන් වහන්සේට උපස්ථාන කරන්නට පෙළඹෙන්නේ භික්ෂුණීන් වහන්සේ කියන්නේ මහා මිත්ත ස්වාමීන් වහන්සේගේ සහෝදරිය. මහා මිත්ත ස්වාමීන් වහන්සේ එතකොට හිටියේ යම්කිසි දුර පළාතක. මෑණියන් වහන්සේ අසනීපුන වෙලාවේ භික්ෂුණීන් වහන්සේ මොකද කරන්නේ? ඒ මෞතුමියට උපස්ථාන කරන අතරේ තමන්ගේ සහෝදර ස්වාමීන් වහන්සේ මහා මිත්ත ස්වාමීන් වහන්සේ හමු වෙන්නට මහා මිත්ත ස්වාමීන් වහන්සේ වාසය කරන ආරාමයට වඩිනවා. වැඩම කරලේ භික්ෂුණීන් වහන්සේ සිහිපත් කරනවා මෑණියන් වහන්සේගේ අසනීපය ගැන. ඒ වෙලාවේ පින්නති මහා මිත්ත ස්වාමීන් වහන්සේ අපූර්ව දෙයක් කරනවා. මෙතන සිද්ධ වුණේ දූතේකු ලවා සත්‍යක්‍රියාවක් කිරීම. දැන් අපි බොහෝ දුරට අහලා තියෙන්නේ දැන් ඒ පන්සිල් රකින්න කෙනාම ඒ කෙනෙක්ගේ ළඟට ගිහිල්ලා සත්‍යක්‍රියා කිරීමනේ. මෙතන සිද්ධ කරන්නේ දූතේක ලවා සත්‍යක්‍රියාවක්. අර මහා මිත්ත ස්වාමීන් වහන්සේ අර සහෝදර භික්ෂුණීන් වහන්සේට සිහිපත් කරනවා
ඔබ වහන්සේ මෑණියන් වහන්සේ හමුවට ගිහිල්ලා ඔබ වහන්සේ මෑණියන් වහන්සේගේ හිස පිරිමදිමින් මෙහෙම හිතන්න. මගේ සහෝදර මහාමිත්ත ස්වාමීන් වහන්සේ පැවිදි වුණ දවස් ඉඳලම ඇහැ ඇසුරු කරගෙන ලෝභ දේශ මොහ වැඩෙන විදියට ඇහැ භාවිතා කරලා නැහැ. මගේ සහෝදර ස්වාමීන් වහන්සේ පැවිදි වුණ දවස් ඉඳලා කන ඇසුරු කරගෙන ලෝභ දේශ මොහ නොවැඩෙන විදියට කන භාවිතා කරලා නැහැ. මගේ සහෝදර ස්වාමීන් වහන්සේ නාසය දිවකය මනස ලෝභ දේශ මොහ නූපදින විදියටමයි පැවිදුණු දවස් ඉඳලා භාවිතා කරලා තියෙන්නේ. මගේ සහෝදරයන් වහන්සේගේ ඒ උතුම් ඉන්ද්‍රිය සංවරයේ ආනුභාවයෙන් මගේ මෑණියන් වහන්සේ නිදුක් වෙන්න ඕනේ. නිරෝගී වෙන්න ඕනේ. සුවපත් වෙන්න ඕනේ. අන්නේ ආකාර වශයෙන් මානසිකාර කර කර මෑණියන් වහන්සේගේ හිස පිරිමදින්න කියනවා. භික්ෂුණීන් වහන්සේ නිවසට ගිහිල්ලා ඒ සහෝදර ස්වාමීන් වහන්සේ සිහිපත් කළ විදියටම සත්‍යක්‍රියාවක් කරනවා. ඒ කියන්නේ දූතයෙක් ලවා තමා මේ සත්‍යක්‍රියාව කළේ. ස්වාමීන් වහන්සේගේ ඒ සහෝදරිය ඒ භික්ෂුණීන් වහන්සේ තමයි දූතයෙක් උනේ. ඒ දූතයෙක් ලවායේ සිදු කරපු සත්‍යක්‍රියාව අවසන් වෙද්දි මොකද උනේ? හරියට ජලයේ හටගත්ත පෙනපිඩක් සංසිඳල යනවා වගේ. ඒ මෑණියන්ගේ ශරීරයෙන් රෝගය බැහැරුණා. එතකොට බලන්න පින්නත්නි මේ වගේ භයානක කාලයක් තියෙන භයානක යුගයකින් අපි නිවන් දකින්න තමයි මේ ඉන්ද්‍රිය සංවරය රකින්නේ. නමුත් ඒක අතුරුඵලයක් විදිහට තවත් කෙනෙක්ගේ යහපත වෙනුවෙන් භාවිතා කළා කියලා අපේ පිළිවෙතට කිසියම්ම හානියක් වෙන්නේ නැහැ. ඒක පිනක් වෙනවා අපිට. නිවන් දකින්න හේතු වෙන පිනක් බවට පත් වෙනවා ඒකත්. අපේ හැදියාව අපේ ගුණධර්ම තවත් කෙනෙක්ගේ හිතසුව පිණිස භාවිතා කරාම ඒක අපිට නිවන් දකින්න හේතුවක් වෙනවා. ඉතින් අන්නේ නිසා මේ ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ සත්‍යක්‍රියාවකටුණත් භාවිතා කළ හැකි මහා ගුණයක්. අපි මුලින්ම සිහිපත් කළා වගේ මේ ඉන්ද්‍රිය සංවර සීලය තුලින් පින්නත්නි සත්‍යක්‍රියා කරන්න පුළුවන් අය නම් හරිම අඩුයි. නමුත් අපි එවැනි තත්යකටපත් වෙන්න ඕනේ. අද අපි බලමු මේ ඉන්ද්‍රිය සංවර සීලය නිවන් දකින්නට සත්‍යක්‍රියාවකට උනත් භාවිතා කරන්න පුළුවන් මේ ඉන්ද්‍රිය සංවර සීලය අපේ ජීවිතේ හදාගන්නේ කොහොමද කියලා. සකස් කරගන්නේ කොහොමද කියලා. යහපත් දරුවෙක් සකස් වෙන්නට අම්මගේ තාත්තගේ බලපෑම බොහෝම ප්‍රබලයි. බොහෝම ප්‍රබල ලෙස අම්මගේ තාත්තගේ බලපෑම දරුවන්ගේ යහපතට හේතු වෙනවා. අන්න ඒ වගේ තමයි ඉන්ද්‍රිය සංවරයේ යහපතට දෙමව්පියන් වගේ තමයි සතිය සහ සම්පජඤ්ඤ. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤ කියන්නේ නුවණ. සිහිය සහ නුවණ ඉන්ද්‍රිය සංවරයට දෙමව්පියන් වගේ. ඒ ඉන්ද්‍රිය සංවරය රැකෙන්නෙම සිහියෙන්. ඉන්ද්‍රිය සංවරය රැකෙන්නෙම නුවණින්. යමෙක්ගේ ජීවිතයේ මේ සිහියත් නුවණත් ඇති කරගත්ත කියන්නේ චක්කු ඉන්ද්‍රිය සංවර වෙනවාමයි. සෝත ඉන්ද්‍රිය සංවර වෙනවාමයි. ගාහන ජීවහා කාය මනීන්ද්‍රියාදිය සංවර වෙනවාමයි යමෙක් සිහිය නුවණ ජීවිතේ ඇති කරගත්තොත්. සති සම්පජඤ්ඤ ඇති කරගත්තොත්. අපි පළමුවෙන්ම මෙන්න මේ සතිය සහ සම්පජඤ්ඤ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන මට්ටමට ඇති කරගන්නට නම් අපි පළමුවෙන්ම ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමේ ආනිසංස වාරය මෙනෙහි කරන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය ඇති නොකර ගැනීමේ ආදීනව මෙනෙහි කරන්න ඕනේ. අපි දන්න ඕනෑම දෙයක් කරන්න හිතේ කැමැත්ත උපදින්න ඕනේ. නිවන් දකින්න කැමැත්ත යම් මට්ටමකටද කැමැත්තේ මට්ටමට තමයි පිළිවෙත. පන්සිල් රකින්න කැමැත්ත යම් මට්ටමකටද කැමැත්තේ මට්ටමටම තමයි පන්සිල් රැකීමට අවශ්‍ය දේවල් අපේ පැත්තෙන් වෙන්නේ. ඉගෙන ගන්න දරුවෙක් ගත්තොත් ඒ දරුවා උසස් රැකියාවක් උසස් නිලයක් තමන්ගේ ජීවිතයේ මතු කර ගැනීමට කැමැත්ත යම් තාක්ද ඒ මට්ටමට තමයි කැපවීම. ඒකයි කියන්නේ ඉලක්කයක් නැති දරුවෝ
ඉලක්කයකට අදිෂ්ඨාන නොගන්න දරුවෝ ඉලක්ක පෝෂණය නොකරන දරුවෝ තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නේ නැහැ කියන්නේ ඒකයි. අපිට ඕනෑම දෙයක ජයග්‍රහණය ලබන්න නම් ඒ අදාළ දේ ගැන ලොකු කැමැත්තක් එහෙම නැත්නම් ඡන්දයක් ඉර්ධිපාද ධර්මයක් විතර වැඩෙන්න ඕනේ. එහෙනම් සති සම්පජඤ්ඤ තුලින් රැකෙන ඉන්ද්‍රිය සංවර සීලයක් ඇති කරගන්න අපිට ලොකු කැමැත්තක් ඇති වෙන්න ඕනේ. ඒ කැමැත්ත දවසම වැඩ කරන්න ඕනේ. දවසේම අපට ඉන්ද්‍රිය සංවර සීලයෙන් ඉන්න ඕනේ කියන කැමැත්ත ඒ හැඟීම තියෙන්න ඕනේ. දැන් බලන්න අපේ පින්නතුන්ට පන්සිල් එහෙම නැත්නම් පංචශීලය රැක ගන්න ඕන කියන අදහස තියෙනනේ බොහෝ වාරයක් දවසක් ගත්තට පස්සේ. ඒ ඇයි පංචශීලය රැක ගැනීමේ ආනිසංසය පංචශීලයේ බෙද ගැනීමේ ආදීනව පිළිබඳ අවබෝධයක් තියෙන නිසා. ඒ පිළිබඳ මෙනෙහි කිරීම කරලා තියෙන නිසා. ඒ සම්බන්ධ බණ අහලා තියෙන නිසා. ඒ නිසා දවසේ බොහෝ වාරයක් පන්සිල් රැක ගන්න ඕනේ කියන කැමැත්තක් හැඟීමක් ඔය හිතේ තියෙනවද නැද්ද? ඔන්න ඔයගේ හැඟීමක් අපේ ඉන්ද්‍රිය සංවර සීලයටත් ඇති කරගන්න ඕනේ. ඒක ඇති කරගත්තේ නැත්නම් අපිට ඉන්ද්‍රිය සංවර සීලයෙන් ඉන්න ඕනේ කියලා මතක් වෙන්නේවත් නැහැ. ගෙවි ගිය සති දෙක අරගෙන බලන්න පින්නත්නි පංචශීලයේ තුල පිහිටන්න ඕනේ කියලා අදහස් බොහෝ වාරයක් ඇති වෙන්නේ නැති. හැබැයි ඉන්ද්‍රිය සංවර සීලයේ පිහිටන්න ඕනේ කියලා සමහර අයට මතක් වෙලාවත් නැතුව ඇති. ඇයි ඒ? ඒකට කැමැත්තමදි. පංචශීලයේ රකින්න කැමැත්ත ගොඩක් තියෙනවා. නමුත් පන්සිල් විතරක් රැකලා අපට සමාධි උපදවා ගන්නත් බෑ විදර්ශනා ඥාන උපදවා ගන්නත් බෑ. ඉන්ද්‍රිය සංවර සීලයක් තියෙන්න ඕනේ. එහෙනම් අන්නේ ඉන්ද්‍රිය සංවර සීලය රැක ගන්න ඕනේ කියන හැඟීම නිරතුරුවම දෛනික ජීවිතේ ඇති වෙන්න ඉන්ද්‍රිය සංවර සීලය උපදවා ගැනීමට හේතු වෙන සති සම්පජඤ්ඤ උපදවා ගැනීමට අවශ්‍ය කටයුතු කෙරෙන්නට අපිට ඉන්ද්‍රිය සංවරය රැක නොගැනීමේ ආදීනවයත් ඉන්ද්‍රිය සංවරය රැක ගැනීමේ ආනිසංස වාරයත් පිළිබඳ මෙනෙහි කිරීම පැවැත්වීම කියන එක අවශ්‍යයි. අපේ ඇහැ සංවර වෙන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි ලෝභය, එහෙම නැත්නම් රාගය, තණ්හාව. දෙවෙනි කාරණා තමයි දේශය කියන එක. තුන්වෙනි කාරණා තමයි මෝහය කියන එක. සියලුම කෙලෙස් ධර්ම වලට මූලය වෙන්නේ ඔන්න ඔය කාරණා තුන. අකුසල මුල් කියලා කියනවා. ලෝභයයි, දේශයයි, මෝහයයි. කනා සංවර වෙන්නත් ප්‍රධාන වශයෙන් බලපාන්නේ ලෝභයයි, දේශයයි, මෝහයයි. නාසය, දිවකය, මනස කියන මේ ඉන්ද්‍රියනුත් අසංවර වෙන ප්‍රධාන වශයෙන් බලපාන්නේ ලෝභයයි, දේශයයි, මෝහයයි. එතකොට මෙන්න මේ ලෝභ, දේශ, මෝහාදී අකුසලයන් නිසා ජීවිත ගමනේ තමන්ට අත්දකින්න උණු අමිහිරි අත්දැකීම් මෙනෙහි කරන්න ඕන. ඇහැ සුරු කරගෙන ලෝභය, දේශය, මෝහය හට ගැනීම තුළ වෙච්ච අයහපත. කන ඇසුරු කරගෙන ඉපදුණු ලෝභ, දේශ, මෝහාදී කෙලෙස් ධර්ම නිසා උණු අයහපත. නාසය, දිවකය, මනස ආදී ඇසුරු කරගෙන හටගත්ත ලෝභ, දේශ, මෝහාදී නිසා තමන්ට උන අයහපත සහ ඒ අසංවරයන් තුලින් බාහිර ලෝකයාටත් වෙච්ච අයහපත. මේ ලෝකයේම ගවේෂණය කරලා කල්පනා කරන්න ඕනේ. දීයනීමේ ඇහැ කන නාසය දිවකය මනස ලෝභ දේශ මොහ වැඩෙන විදිහට අසංවර කර ගැනීම මොන තරම් ජීවිතේම විඳවන්නුනත් මහා දුක් උපද්දවනව නේද කියලා හොඳට ඒ ඉන්ද්‍රිය අසංවරයේ ආදීනව මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට කල්පනා කරන්න ඕනේ ඉන්ද්‍රිය සංවරය උපදවා ගත්තොත් ඒ ඉන්ද්‍රිය සංවරය තුලින් මේ ලෝකයට සම්මා සම්බුදු පියාණන් වහන්සේ පහළුණ හැටි, පසේ බුදු පියාණන් වහන්සේලා පහළුණ හැටි, මහා රහතන් වහන්සේලා පහළුණ හැටි, සෝතාපන්න සකෘදාගාමි අනාගාමි ගිහි ශ්‍රාවකයෝ පහළුණ හැටි, මේ ඉන්ද්‍රිය සංවරය උපකාරයෙන්මනේ ඒ උතුමන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවරය උපදවා ගැනීමේ ආනිසංස විදිහට දකින්න ඕනේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පවා මේ ලෝකෙට දායාද කරන්නේ මේ ඉන්ද්‍රිය සංවරාදී උතුම් සිල්. ඒ සිල් වල පිහිටලයි ඒ උතුමන් වහන්සේලා ඉලක්ක වලට ගියේ. ඉතින් මගේ ජීවිතෙත් මේ නිවන් දකින්න උත්සාහ කරන මට මේ ඉන්ද්‍රිය සංවර සීලයේ පිහිටියොත් මට මොනතරම් මේකෙන් සමාධිය උපදින්න, විදර්ශනා ඥාන උපදින්න, ඇහැ කන නාසය දිවකය මනස ඇවිස්සෙන්නේ නැතුව මේ සමාජයේ ජීවත් වෙන්න, සංසුන් හිතකින් ජීවත් වෙන්න, ශෝක පරිදේව දුක් දොමනස් නැති හිතකින් ජීවත් වෙන්න මේ ඉන්ද්‍රිය සංවරය කොච්චර හේතු වෙනවද කියලා ඉන්ද්‍රිය සංවරයේ ආනිසංස වාර ගැන හිතන්න ඕනේ. එහෙනම් ඉන්ද්‍රිය සංවරය ගැන දෛනික ජීවිතයේ ඒක රැක ගන්න ඕන කියලා මතක් වෙන්න මොකද කරන්නේ?
ඉන්ද්‍රිය අසංවරයේ ආදීනවයත් ඉන්ද්‍රිය සංවරයේ ආනිසංස වාරයත් මෙනෙහි කරන්න ඕන. මේ විදියට මනසිකාර කරාට පස්සේ මොකද වෙන්නේ? සාමාන්‍ය ජීවිතේ ඉන්ද්‍රිය අසංවරයක් වෙන්න හදනකොටම සිහිය උපදිනවා. අපි දන්නවා පින්නති සාමාන්‍යයෙන් දැන් වහින්න හදනකොට වලාකුළු කැටි ගැහිලා කළු වෙලා වගේ අහසේ මේ පාවෙන්න පටන් ගන්නවා. පරිසරය අඳුරු වෙන්න පටන් ගන්නවා. ඊළඟට අකුණු ගහන්න පටන් ගන්නවා. ගොරවන්න පටන් ගන්නවා. වැහිලිහිනියෝ පියාඹන්න පටන් ගන්නවා. වැහැල නැහැ, තාම වහින්නෙත් නැහැ. හැබැයි වහින්න කලියෙන් යම් යම් පෙර ලකුණු තියෙනවා. පෙර නිමිති. එතකොට අපිට දැනෙනවා මහ වැස්සක් වැටෙන්න හදන්නේ. වැස්සේ නැහැ, නමුත් මහ වැස්සක් වැටෙන්න හදන්නේ. අන්න ඒ වගේ තමයි මේ ඉන්ද්‍රිය සංවරයේ ආනිසංසය, ඉන්ද්‍රිය අසංවරයේ ආදීනව නිරන්තරයෙන් මෙනෙහි කරන කෙනාටත් විශාල වශයෙන් ඉන්ද්‍රිය අසංවරයක් වෙන්නට කලින් මෙයාට සිහිය උපදිනවා. අපි හිතමු යමෙක්ගේ ජීවිතේ ලොකු බැඳීමක් හටගන්නට පෙර නිමිති පහළ වෙනවා කියලා. මෙන්න මෙයා ඒක වේල පහින්ම හඳුන ගන්නවා. දැන් අපි දන්නවා දැන් බැඳීමක්, ලොකු බැඳීමක්, දුක් උපද්දවන්නට හේතු වෙන බැඳීමක් කෙනෙකුගේ චිත්තසංතානයේ උපදින්නට කලින් පෙර නිමිති පහළ වෙනවා. වහින්න කලින් පෙර නිමිති පහළ වෙනවා වගේ. මොනවද ඒ පහළ වෙන පෙර නිමිති? ඒ අදාළ කෙනාව නිතරම මතක් වෙන්න පටන් ගන්නවා. ඒ අදාළ කෙනා ගැන කල්පනා කිරීම හිතට සතුටක් බවට පත් වෙනවා. ඒ අදාළ කෙනා තවත් කෙනෙකුට සමීප වෙනකොට හිතට දුක් දැනෙන්න පටන් ගන්නවා. අදාළ කෙනා තමන්ගෙන් සතියකට දෙකකට දවසකට දෙකකට ඈත් වෙනකොට දුක් දැනෙන්න පටන් ගන්නවා. අදාළ කෙනා වෙන කෙනෙක් අගයනකොට වර්ණනා කරනකොට තමන්ගේ හිතේ අකමැත්ත පහළ වෙනවා. ලොකු බන්ධනයකට හසු වෙන්නට කලින් ඒ බන්ධනයේ පැත්තට තණ්හාව ලියලනකොට ඔන්න ඔය වගේ නිමිති වගේක් පහළ වෙනවා. ඉන්ද්‍රිය සංවරයගෙන දැඩි අවධානයෙන් ඉන්න අයට ඇහැ ඇසුරු කරගෙන, කන ඇසුරු කරගෙන, හිත ඇසුරු කරගෙන ලෝභාදී අකුසල් උපදින්නට ඉඩ නොදිය යුතුයි කියලා ඉන්ද්‍රිය සංවරයගෙන සිහියෙන් ඉන්න කෙනාට වහින්න කලින් පහළ වෙන පෙර නිමිති වලට අනුකූලව මහ වැස්සක தත්ත්වය තේරුම් ගන්නවා වගේ මෙන්න මගේ හිතේ ලොකු බැඳීමක්, ඒ තුලින් ලොකු දුකක් අත්දකින්න හේතු වෙන මේ නිමිති තමා මේ පහළ වෙන්නේ කියලා සිහිය උපදිනවා. ඉන්ද්‍රිය සංවර සීලයකට කැමැත්ත ඇති කර ගැනීමේ පළවෙනි ලාභය ඕක. හැබැයි ඉන්ද්‍රිය සංවරය ගැන අවධානයක් නැති කෙනා ඉන්ද්‍රිය සංවරය පිළිබඳ ඒකේ ආදීනව ඊළඟට ආනිසංස වාර මෙනෙහි නොකරපු කෙනාට මොකද වෙන්නේ? එයා නොදරුවෙක් වගේ. නොදරුවෙකුට මේ ලෝකය ගැන අවබෝධයක් නැති නොදරුවෙකුට අකුණු ගැහුවාට, ගෙරෙව්වාට, ඊළඟට වැහිලිහිනියෝ පියෑඹුවට, අහස කළු වුණාට මහා වැස්සක් එන්න හදනවා කියලා අදහසක් නැහැ උඩුබැලිය අතර ඉන්න පුංචි දරුවෙකුට. අන්න ඒ වගේ තමයි ඉන්ද්‍රිය සංවරය ගැන අවධානයක් නැති අයට ඉන්ද්‍රිය අසංවරයේ ආදීනවය, ඉන්ද්‍රිය සංවරයේ ආනිසංස වාරය ගැන මෙනෙහි කිරීම කරලා නිරන්තරයෙන් ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්න ඕනෑ කියලා මතක් වීම නූපදින කෙනාටත් පින්නත්නි මහා බන්ධනයන්ට ඇදිලා යනවා. කිසියම්ම දෙයක් තේරෙන්නේ නැහැ. කිසියම්ම දෙයක් තේරෙන්නේ නැහැ. හරියට මත් තෙල වගේ ඊළඟට සිහිය නැතුව වෙන්නේ මොනවද කියලා තේරෙන්නේ නැතුව අර මහා බන්ධනයට අහු වෙනවා. ඉතින් මහා බන්ධනයකට අහුණාට පස්සේ අපිට ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඕනතර අපේ පිළිතුරු බණ අහලා තියෙනවා. ඉතින් මහා බන්ධනයකට අහුණාට පස්සේ බන්ධනය නිසා අර පිත්තට අහු වුණු මාළුවෙක් වගේ. අර බිලී පිත්තට අහු වුණ මාළුවෙක් වගේ ඒ බන්ධනය නිසා අරහෙට විසි වෙවි, මෙහෙට විසි වෙවි. ඉතින් මහා දුක් විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඉන්ද්‍රිය සංවරේ නිරන්තරයෙන්ම සිහිපත් වෙන ඒක රැක ගන්න ඕන කියලා අදහස් තියෙන අයට හැබැයි වැස්සකට කලින් පෙර නිමිති හඳුන ගන්නවා වගේ තමයි මහා බැඳීමකට කලින් සිද්ධ වෙන්න හදන මහා ව්‍යසනේ අනිවාර්යෙන් හඳුන ගන්නවා. එයා හඳුනගෙන මොකද කරන්නේ? හරියන්නේ සිහිය උපදවා ගන්න ඕනේ. හරියන්නේ නුවණ වර්ධනය කර ගන්න ඕනේ. මේ ලියලන තණ්හාවර මහා බන්ධණයට යන්න කලින්
සිහියෙන් මේ තණ්හාවට ගහන්න ඕන. නුවණින් සම්පජඤ්ඤයෙන් මේ තණ්හාවට පහර දෙන්න ඕනේ කියලා එයා මොකද කරන්නේ? සිහිය වැඩෙන භාවනා කරනවා. අන්න බලන්න. නුවණ වැඩෙන භාවනා කරනවා. පින්නති මොනවද සිහිය වැඩෙන භාවනා? ආනාපාන සතිය. බලන්න මේ වචනය තුලම තියෙන සිහිය පිළිබඳව. ආනාපාන සති. සති කියන්නේ සිහිය. ආස්වාස ප්‍රස්වාසය පිළිබඳ අවධානය යොමු කරලා සිහිය පැවැත්වීම තුළ ඉන්ද්‍රිය සංවරය රැකෙන සිහියක් වැඩෙන්නේ. අපි දන්නවා ආනාපාන සති භාවනාව ගත්තට පස්සේ පළවෙනි පියවර තුළ තියෙන්නේ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳ සිහියෙන් වාසය කිරීම. දෙවෙනි පියවර තුළ තියෙන්නේ ආස්වාස ප්‍රස්වාසයේ දිග කෙටි පිළිබඳ සිහියෙන් වාසය කිරීම. තුන්වෙනි පියවරේදී තියෙන්නේ සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාස කය ගැන සිහියෙන් වාසය කිරීම. එතකොට ආනාපාන සති භාවනාව කියලා කියන්නේම ආස්වාස ප්‍රස්වාසය ඇසුරු කරගෙන සිහිය වැඩෙන සිහිය වර්ධනය කරන භාවනාවක්. එතකොට අර මහා බන්ධනයකට ඇදලා යන්න හදන ජීවිතේ වේලපහිම තේරුම් ගත්ත කෙනා ඔන්න ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු කරනවා. ඉන්ද්‍රිය සංවරයට අම්මා තාත්තා වගේ බලපෑම් කරන දෙන්නගෙන් එකක් තමයි සිහිය කියන්නේ. අන්නේ සිහිය වැඩෙන විදියට මෙයා ආනාපාන සති භාවනාව වර්ධනය කරද්දී අනිවාර්යයෙන් මොකද වෙන්නේ? අර ලියලන එක නතර වෙනවා. දැන් මේ තණ්හාව වැවි වැවි ගියානේ අර මහ බන්ධනයක පැත්තකට. මෙයා වේලපයින් ඒක අඳුනගත්තනේ. අඳුනගෙන ඉක්මනටම ඒ බන්ධනේ ඔඩුදුවන්න කලින් ඒ තණ්හාව ඔඩුදුවන්න කලින් සිහියෙන් නුවණින් මේකට පහර ගහන්න දැන් ආනාපාන සතිය පටන් ගත්තනේ. ඒ පළවෙනි දෙවෙනි තුන්වෙනි පියවරවල් වලටම සාර්ථකව මෙයා ඉස්සරහට යද්දි මොකද වෙන්නේ? අර ලේලන ගතිය අඩු වෙන තණ්හාව. දැන් තියෙන තණ්හාව නැති කරගන්න තමයි ඕනේ එතකොට. එතකොට ආනාපාන සති භාවනාවන භාවිතා කරනවා. ඊළඟට මෙයා භාවිතා කරනවා ඒ අතර ඉරියාපත භාවනාව. ඒ පරයන්ක භාවනාව තුළ ආනාපානය වර්ධනය කරන ගමන් ඊළඟට පරයන්ක භාවනාවෙන් නැගිටිනකොටම ඔන්න පිහිටනවා ඉරියාපත භාවනාවේ. ඒ ඉරියව් පිළිබඳ සිහියෙන්. එන්නේ සාමාන්‍යයෙන් හිතක් කියලා කියන්නේ මේ කය ගැන සිහියෙන් තියෙන එකක් නෙවෙයිනේ. හිතක් කියන්නේ හැමතිස්සෙම පංචකාම ගැන මිත්‍යා සතියෙන් ඉන්න එකක්. ඒ කියන්නේ වැරදි සිහියකින් පංචකාමයන් එක්කම අවධානයකින් ඉන්න එකක් තමයි සාමාන්‍ය හිතක් කියලා කියන්නේ. කය ගැන අවධානයක් නැහැ. ඒකට කය ඉස්සරහට අරන් යනවා, වාඩි කරනවා, ඇල කරනවා. ඒවා අතර අර පංචකාමයන් ගැන තමයි සිහිය තියෙන්නේ. ඒක මිච්ඡා සතියක්. එතකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ඔස්සේ ආදරය ආදී ඔස්සේ අවධානෙන් බාහිර ලෝකෙට විවර වෙලා තියෙන හිත මෙයා භාවනාවෙන් ආනාපාන සති භාවනාවෙන් නැගිටිනකොටම කයට දාගෙන මම නැගිටින්නේ. අපේ හිතේ එහෙම ස්වභාවයක් තියෙනවා. අපේ හිතට එක මොහොතකට අරමුණු කරන්න පුළුවන් එක දෙයක් විතරයි. පංචකාම වස්තුවක් අරමුණු කළොත් ඉතින් පංචකාම වස්තු තමයි අරමුණු වෙන්නේ ඒ වෙලාවට, දැනෙන්නේ ඒ වෙලාවට. ඒ වෙලාවට කය දැනෙන්නේ නැහැ. කය අරමුණු කරන වෙලාවට, කය දැනෙන වෙලාවට පංචකාම වස්තු අරමුණු වෙන්නේ නැහැ. පංචකාම වස්තු දැනෙන්නේ නැහැ. ඒ අපේ හිතේ තියෙන ලක්ෂණයක්නේ. අරමුණු කරන දේ විතරමයි දැනෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ අපි નિરાයාසයෙන් සිදුවෙන ආස්වාස් ප්‍රස්වාස් රටාවක් තුළ ජීවත් වෙනවා. අපිට ඒක දැනෙන්නේ නැහනේ. හැබැයි අපි ඒකට හිත යොමු කළොත් මොකද වෙන්නේ? ආස්වාස ප්‍රස්වාස රටාව දැනෙනවා. ආස්වාස ප්‍රස්වාසයේ දැනෙනකොට වෙන දේවල් මුකුත් බාහිර ලෝකයේ දැනෙන්නේ නෑ. මොකද හිතට පුළුවන් එක වෙලාවක එක දෙයක් අරමුණු කරලා එක දෙයක් දැනගන්න විතරයි. එහෙනම් ආනාපාන සති භාවනාව තුළ සිහිය වර්ධනය කරලා භාවනාවෙන් නැගිටිනකොටම කයේ නැගිටින ඉරියව්ව ගැන, කය ගැන අවධානය, කය ගැන සිහිය පවත්වමින් නැගිටින කෙනාට ඒ වෙලාවට බාහිර කෙලෙස් වැඩෙන දෙයක් ගැන අරමුණු වීමක් නෑ. මෙයා ඊළඟට ඉදිරියට ඇවිදගෙන යනකොටත් කය ගැනම, කය ගැන අවධානයෙන්ම, කය ගැන සිහිය පවත්වමින්ම මොකද්ද මේ වෙන්නේ කියන අවධානයෙන් ඉදිරියට යනකොට පංචකාම වස්තු ගැන අවධානයක් ඒ හිතේ නෑ. ඊළඟට වාඩි වෙනකොට, වාඩි වෙලා ඉන්නකොට, වාඩි වෙලා යම්කිසි ක්‍රියාවක් කරද්දී ඒ ක්‍රියාව පිළිබඳ සිහිය මෙයා පවත්වන. ඒ කියන්නේ අපි දන්න ප්‍රධාන වශයෙන් ඉරියාපත භාවනාවේදී නැගිටීම, වාඩි වීම, ඇවිදීම, ඇලවි සිටීම. ඔන්න ඔය කාරණා හතරනේ සිහිය පවත්වන්නේ. හැබැයි ඔය කාරණා හතර අතර ඒ තියෙනවා කුඩා කුඩා ඉරියව්. උදාහරණයක් විදිහට අපි හිතමු දැන් යම් කිසි කෙනෙක් පුටුවක වාඩි වෙලා
රෙදි මහනවා. එතකොට රෙදි මහනකොට මෙයාගේ කායික කුඩා ඉරියව් පවත්වනනේ. අන්න ඒව ගැන සිහියෙන් වාසය කරනවා. ඒ වගේ යම් කිසි අම්ම කෙනෙක් කුස්සියේ ඉඳගෙන හිටගෙන ඉන්න ඉරියව්ව තුල ඉඳගෙන එළවලු කපනවා. එතකොට ඒ හිටගෙන ඉන්න ඉරියව්ව ගැන අවධානය වගේම ඒ කුඩා ඉරියව් ක්‍රියාකාරකම් ගැන අවධානය සිහිය පවත්වනවා. මේ හැම මොහොතකම පින්වත්නි අපට තේරෙන්නේ නැහැ, අපට දැනෙන්නේ නැහැ. නමුත් ඉන්ද්‍රිය සංවරයට අවශ්‍ය සිහිය හැදෙනවා. ඉන්ද්‍රිය සංවරයට අම්මයි තාත්තයි වගේ කියලා සිහිපත් කරානේ සිහියයි නුවණයි. එතකොට ඒ සිහියයි නුවණයි වර්ධනය කරගන්නට මේ සාමාන්‍ය ජීවිතය ආනාපාන සති භාවනාව වලින් පරිබාහිරව සිහිය වැඩෙන ඉරියාපත භාවනාදීන් පුදුමාකාර ලාභයක් ලැබෙන්නේ. ඒව නොකරන හින්දායි ඔය ඇහැ අසංවර වෙලා තියෙන්නේ. ඒව නොකරන හින්දායි කන අසංවර වෙලා තියෙන්නේ. ලෝභ දේශ මොහ සහගත මානසිකාරවල හිත වැඩ කරන්නේ ඔය පිළිවෙත් තුල නැති නිසා පින්නත්නි. ඒ නිසා අපහසුවෙන් නමුත් මෙන්න මේ සිහිය වැඩෙන ආනාපාන සති භාවනාව ඊළඟට ඉරියාපත භාවනාව ඊළඟට පින්නති බලන්න සක්මන් භාවනාව ඒක මොන්න තරම් අපට එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් එහෙම අපට දැනලා තියෙන සක්මන් භාවනාව කියන්නේ පින්නති මහා පුදුමාකාර ලාභයක්. ඒ සිහියේ ගැඹුරටම යන්න පුළුවන් භාවනාවක්. ওই සක්මන් භාවනාවේ තියෙනවා ක්‍රම 6ක් තියෙනවා. ක්‍රම 6ක් කියන්නේ පියවර 6ක් තියෙනවා. ඒවත් අපි දැනගන්න ඕනේ. සක්මන් භාවනා කරන්න ස්ථානයක් ගෙදරක හදා ගැනීම අසුබ දෙයක් නෙමෙයි. ඒක බොහෝම වටින දෙයක්. අපි අපේ ගෙවල් දොරවල් උනත් පින්නදී පන්සල් වගේ කරගන්න ඕනේ. පන්සලක් වගේ කරගන්නවා කියන්නේ උදේට බුද්ධ වන්දනා කරන, හවසට බුද්ධ වන්දනා කරන, ඊළඟට දවල්ට බුද්ධ පූජා තියෙන, උදේට බුද්ධ පූජා තියෙන, හවසට ගිලන්පස පූජා තියෙන, ඊළඟට දවසකට පැයක් හරි දෙකක් හරි බණක් ඇහෙන, පිරිත් ටිකක් ඇහෙන, ඊළඟට සක්මන් මළුවක් තියෙන, භාවනා කරන්නට තැනක් හදාගත්ත පන්සලක් වගේ කරගන්න ඕනේ. දැන් අපේ පිළිතුරුම ආරාම වලට අරණ්‍ය වලට එහෙම ගියාට පස්සේ එහෙම දැකලා තිනේ ඔන ලොකු ගලක් තියෙන පැත්තලින් ඒ ගලට තව මොකක් හරි ලී වලින් හරි ගලකින්ම හරි ආධාරකයක් තියලා භාවනා ආසනයක් තියෙනවා. ඉතින් එහෙම එකක් ගෙදර හදාගන්න. සක්මන් මළුවක් ගෙදර හදාගන්න. ගෙදරත් පන්සලක් වගේ කරගන්න. ඒ කියන්නේ පන්සලකට යනකොට අපිට පුදුමාකාර හිතට නිදහසක් ඇති වෙනවානේ. එහෙනම් වැඩ ඇරිලෙන ගෙදර එනකොට ගෙදරට වත්තට ඇතුල් වෙනකොට පන්සලක් වගේම නොවුනත් අඩුම ගානේ ඊට ආසන්න ලක්ෂණ ටිකක් හරි ගෙදර තියෙනවා නම් සක්මන් මළුවක් භාවනා කරන්න ආසනයක් දෙකක් ඊළඟ පිරිත් ටිකක් ඇහෙනවා බණ ටිකක් ඇහෙනවා දරුවෝ බුද්ධ පූජා තියෙනවා ඇහෙනවා. ඉතින් බලන්න පින්නදී මොන තරම් මේක හිත නිස්කලංක කරවන නිකන් පන්සලකට ඇතුළු වුණා වගේ දැනෙන දෙයක්ද නැද්ද? ඉතින් ඒ නිසා සක්මන් මළුවක් ගෙදර හදාගන්න. මේවට hina වෙනව නම් ඒ අය ඉතින් සත්පුරුෂයෝ කියලා අපිට ගන්නත් බෑ. ඒ අය මේකේ ඇත්ත දන්නෙත් නෑ. නේද මේ ලෝකයේ තුල ඉන්නවා හරි දෙයටත් hina වෙන අය. ඒක එයාලගේ නොදන්නකම. ඒක එයාලගේ අඥානකම. අපි එහෙම කියලා ඒවා මේ නොකර ඉන්න හොඳ නෑ. හැබැයි යම් කිසි කෙනෙක් ලොකු ගැටුමකට එනවා නම් අපි මේ කරන යහපත් දේවල් වලින් එයා පව් පුරව ගන්න නිසා අපි ඒ වෙලාවට නුවණින් කල්පනා කරලා කටයුතු කළ යුතු ආකාර තියෙනවා. ඉතින් නමුත් පුළුවන් තරම් උත්සාහ කරගන්න ඕනේ. ආරණ්‍යක පන්සලක භාවනාවට යෝග්‍ය පරිසර තියෙන වගේ ගෙදරත් භාවනාවට යෝග්‍ය පරිසරය හදාගන්න. ඉතින් සක්මන් මළුවක් එහෙම හදාගෙන අපිට පුළුවන් නම් ඒ සක්මන් මළුවක සක්මන් කරද්දි තියෙනවා පින්නති පියවර 6ක්. ඒවා අපි දැනගන්න ඕනේ පියවර 6ේම සිහිය වැඩෙනවා. පළවෙනි එක තමයි පින්නත්නි උද්ධරණ. උද්ධරණ කියලා කියන්නේ දැන් අපි පළමුවෙන්ම සක්මන් භාවනාවකට ගිහිල්ලා ඒ සක්මන ආරම්භයේදී අපි කරන්නේ හිටගෙන ඉන්නවනේ. හිටගෙන දෑත් ඉදිරියට අරගෙන ඊළඟට මේ මහපට ඇඟිලි ප්‍රදේශ පෙනෙන මට්ටමට හිස නමාගෙන අපි අතීතයේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ සක්මන් කරපු හැටි සාරිපුත මහා මොග්ගල්ලාන වගේ උතුමන් වහන්සේලා සක්මන් කරපු හැටි අපේ කාන්තා පින්නත් අයට පුළුවන් යශෝදරා මහරහතන් වහන්සේලා වගේ උත්තමාවියන්ගේ සක්මන කොහොම තියෙන්නේ නැතිද කියලා අපි කල්පනා කරන්න ඕන.
මොන තරම් බලන කෙනාගේ හිත නිවන ගමනක් තියෙන්නේ නැද්දේ උත්තමයන්ගේ උත්තමාවියන්ගේ සක්මන් කරද්දී. ඉතින් අන්න එහෙම අපි එහෙම ආදර්ශයක් හිතට අරගෙන ඒ උතුමන් උත්තමාවියන් වහන්සේලා සක්මනේ දුනේ යම් ආකාරයකට මමත් එවැනි සාන්ත සක්මනක් හැම මොහොතකම සිහිය පවත්වමින් සිද්ධ කරනවා කියන අදිෂ්ඨාන ඉස්සෙල්ලම ගන්න ඕනේ. අදිෂ්ඨාන අරගෙන දෙපා වලට අවධානය යොමු කරනවා. අන්න සිහිය වැඩෙන්න පටන් ගන්නවා. දෙපා වලට අවධානය යොමු කරනවා. එතනත් උපදින සිහියක්. දෙපා වලට අවධානය යොමු කරලා පළමුවෙන්ම කරන්න තියෙන්නේ උද්ධරණය කියන්නේ බිම තැබූ එක පාදයක් ඔසවන්න ඕනනේ. අන්න ඒකට කියන උද්ධරණ. අන්නේ බිම තියලා තියෙන ඒ පාදය ඔසවනකොටම ඒ ගැන සිහියෙන් ඔසවනවා. ඒ ගැන සිහිය තියෙනව කියන්නේ කාමවස්තු ගැන සිහියක් ඒ වෙලාවට නැහැ. කාමවස්තු අරමුණු වීමක් නැහැ. ඒ ඔසවන බිම තැබූ පාදය ඔසවනකොට යම් දැනීමක් ඇති වෙන දන්නේ දැනීම ගැන සිහිය. ඒකට කියන උද්ධරණ කියලා. පින්වත්නි දෙවෙනි එක තමයි අතිහරණ. අතිහරණ කියලා කියන්නේ දැන් අර පළවෙනි උද්ධරණ අවස්ථාවේදී බිම තැබූ පාදය අපි දැනි එසවුවනේ සිහිය පවත්වමින්. දෙවෙනි එකේදී කරන්නේ අතිහරණ කියන්නේ එසවූ পায় ඉදිරියට සිහියෙන් දැනීම අරගෙන යන්න ඕනේ. තුන්වෙනි එක තමයි වීතිහරණ කියන්නේ ඒ ඔසවපු পায় ඉස්සරහට අරගෙන යද්දී අනිත් පායේ වදින්නෙත් නැතුව බිම ගල් මුල් වල වදින්නෙත් නැතුව සිහියෙන්ම ඉදිරියට අරගෙන යෑම තුන්වෙනි සිහිය වැඩෙන කාරණාව. ඊළඟට තියෙනවා වොස්සජ්ජන කියලා. ඔන්න දැන් ඉදිරියට ගෙන ගියපු පාදය බිම තියනවා. අන්න එතකොට හොඳට දැනීමයි ඒක සිදු කරන්නේ. ඊළඟට තියෙනවා සන්නික්කේපන කියන්නේ බිම ස්පර්ශ කිරීම. ඒකත් දැනීම ස්පර්ශ කරන්නේ. ඊළඟට සන්නිරුම්භන කියන්නේ ඒ පාය මොකද කරන්නේ? බිමට තියලා ස්පර්ශ වුණ ගමන්ම තද වෙනවනේ. තදට තියනවනේ. අන්න ඒකත් දැනෙන්න ඕන. බලන්න මෙතන තියෙනවා ආකාර 6ක්. උද්ධරණ කියන්නේ බිම තැබූ පාදය ඔසවනවා සිහියෙන්ම. ඊළඟට අතිහරණ කියන්නේ එසවූ পায় දැනීම ගෙනියනවා ඉස්සරහට. ඊළඟට තුන්වෙනි එක වීතිහරණ කියන්නේ ඒ পায় ගෙනියද්දී අනිත් পাයේ වදින්නෙත් නැතුව ගල් මුල් වල වදින්නෙත් නැතුව ඒ පිළිබඳ සිහියෙනුත් අර ගෙනියන පාදය ඉදිරියට දැනි අරගෙන යෑම. ඊළඟට වොස්සජ්ජන කියන්නේ ඒ পায় බිමට පාත් කිරීම දැනි. ඊළඟට සන්නික්කේපන කියන්නේ ඒ পায় බිම ස්පර්ශ කිරීම. සන්නිරුම්බන කියන්නේ බිමට තියලා හොඳට පිහිටීම හෙවත් තද කිරීම. එතකොට ඒ කාරණා හයම අනිත් පායටත් ඊට පස්සේ ගන්නවා. අනිත් පායත් ඒ විදිහටම උද්ධරණ අවස්ථාව. ඒ කියන්නේ මේ পায় වැඩ කරනකන් එක පායක් නිශ්චලව තිබ්බනේ දැන් ඒක ඔසවන අවස්ථාව. ඊළඟට ඒක අතිහරණ පීතිහරණ වශයෙන් ඉස්සරහට ගෙනියන අවස්ථාව. අන්නේ විදියට අපි පිළිතුරු හිතන්න මේ කොච්චර අමාරු වෙන්න ඕනද කියලා. ඒක හරි අමාරුයි. අර ලාහට ගෙම්බු දාන වගේ හැමතිස්සෙම එක ගෙම්බෙක් දානකොට ඇතුළේ ඉන්න තව දෙන්නෙක් එළියට පයින්න වගේ හිතක් නේ තියෙන්නේ. මේක හැමතිස්සෙම එක අරමුණක පිහිටද්දී තව අරමුණු කීපයක් හොයාගෙන දුවන්න හදන්නේ. අපි ආපහු අරමුණට ගන්න හදනෝ මේ යහපත් අරමුණකට ආපහු මේක පයින්නවා. අත්ෙන් අත්තට පයින් වඳුරෙක් වගේ කියලා අර තෙරුණුන් වහන්සේ නමක් සිහිපත් කරලා තියෙන මේ හිත ගැන. අත්ෙන් අත්තට පයින් වඳුරෙක් වගේ මේ හිත. අරමුණු ඔස්සේ දුවන හැමතිස්සෙම. එහෙම දුවන හිත අර කැලෙන් ගෙන ආපු හරකේ සංවර කරගන්න වගේ මේක හැමතිස්සෙම නොසන්සුන් වෙලා තියෙන හිත මෙන්න මේ ක්‍රමවේද වලට ගන්නව කියන්නේ පින්නත් පුදුම අමාරුයි. ඔන්න දැන් බිම තිබූ পায় ඔසවන උද්ධරණ අවස්ථාව තුල සිහිය පවත්වගෙන එන කෙනාට ඊළඟට මොකද වෙන්නේ? අතිහරණ පීතිහරණ අවස්ථාවල හිත වෙන දෙයක් පස්සේ දුවනවා. ඊට පස්සේ ආපහු මොකද වෙන්නේ? ඔන්න වොස්සජ්ජන পায় බිමට පාත් කරන අවස්ථාවේ ආපහු සිහිය උපදිනවා. හැබැයි ආපහු බිමට পায় තියලා තද කරන අතරේ හිත පයින් වෙන පැත්තකට. ඉතින් ඒව දන්නේ සක්මන් කරන අය. මේ අපහසුව. කොච්චර අමාරුද මේ සංසාරෙම නොහික්මුණු හිත හික්මවන එක කියලා. ඉතින් නමුත් යමෙක් දැඩි අදිෂ්ඨාන අරගෙන සක්මනට ගිහිල්ලා
හිත පිටපයින් හැම මොහොතකදීම සිහියෙන්නේ වඳුනගෙන නැවත පයේ දැනීම් වලටම අරගෙන පැය දෙකක් විතර සක්මන් කරොත්. පැය දෙක අවසානයේ මහා අසසිල්ලක් එනවා. දැන් හිත දෙපා දැනි ඉන්න හික්මිලා. මේ අදින කීපයක් කළොත් පස්සද්ධියත් අත්දකින්න කෙනෙක් බඩපත් වෙනවා. එතකොට මෙයාගේ සිහිය බොහෝ සෙයින් වර්ධනය වෙලා. ඒ සමහර හැඟීම් තියෙනවා. දැන් සමහර අය කියනවා මගේ හිතේ තියෙන ආදරේ කාටවත් තේරෙන්නේ නැහැ නේ කියලා කියන්නේ. ඇත්තට ඒක තේරෙන්නේ නැහනේ. තේරුම් කරන්නත් බෑනේ. හිතක උපදින හැඟීමක් ඒ ආකාරයටම තව කෙනෙකුට විස්තර කරන්න බෑනේ. අන්න ඒ වගේ තමයි සිහිය කියන එකත් වර්ධනය වුණාට පස්සේ. සිහිය කියන එකක් දැන් වර්ධනය වුණාට පස්සේ ඒ තමන් අත්දකින ගැඹුරු සිහිය මෙන්න මෙහෙමයි කියලා කියන්න තේරෙන්නේ නැහැ. සක්මන් භාවනාවලේදන යෝගාවචරයෝ දන්නවා ඒ හැඟීමේ ගැඹුර. ඒක මොනතරම් සහනයක්ද කියලා. ලාභයක්ද කියලා. හැබැයි ඒක වචන වලට පෙරලන්න බෑ. ආදරේ වචන වලට පෙරලන්න බෑ වගේ තමයි ආදරේ කියන්නේ හැඟීමක්නේ. අපිට පුළුවන් ද තරහ වචන වලට පෙරලන්න. තරහ ගැන හැඟීම අපිට වචන වලට පෙරලන්න බෑ ඒ විදිහටම. අපි යම් කිසි විදිහකට කියනවා. පිච්චෙනවා වගේ, රත් වෙනවා වගේ. ඒ වගේ අපි කියනවා. නමුත් ඒක ඒ ආකාරයෙන්ම සමාජගත කරන්න බෑ අපිට. එතකොට අකුසල් පැත්ත වගේම තමයි කුසල් පැත්තත් ඒ ආකාරයෙන්ම විග්‍රහ කරන්න අමාරුයි අපිට. ධානයක් කියන්නේ හිතේ උපදින ගැඹුරු අවස්ථාවක්. ඒ ගැඹුරු අවස්ථාවෙතින් අපි වචන වලින් සිහිපත් කරනවා ඒකේ තියෙන ඔය අංග ටිකක් ගැන. විතක්ක තියෙනවා, ਵਿਚාර තියෙනවා, පීති තියෙනවා, සුඛ තියෙනවා කියලා. නමුත් ඇත්තට මේ ධානලාභියෙක්ගේ අත්දකින ගැඹුරු සමාධිය වචන වලට පෙරලන්න බෑ. එතකොට මෙන්න මේ සක්මන් භාවනාව තුලත් මේ දින කීපයක් දවසකට පැයක් හෝ පැය දෙක ගානේ ඉදිරියට සතියක් විතර කරගෙන ගියොත් අපි පින්නත්නි මේ දැඩි විශ්වාසයෙන් කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් කියනවා පැය දෙක ගානේ යම් කිසි කෙනෙක් සතියක් විතර ඉස්සරහට කරගෙන ගියොත් 7 වෙනි දවසේ වෙද්දී මහා සෝයක් විතර කෙනෙක් බඩපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉන්ද්‍රිය අසංවරය. ඒක Tamanටම තේරෙන්නේ නැහැ සංවර වෙලා. ලී දඩු දෙකක් අපි අතුල්ලන්නේ ගින්දර බලාපොරොත්තුවෙන්. ලී දඩු දෙකක් අපි ගින්දර බලාපොරොත්තුවෙන් අතුල්ලන්නේ. ඒ අතුල්ලන අතරේ මොකද වෙන්නේ? අපි නොහිතන විදියක ගින්න උපදිනවා. අපි ගින්දර බලාපොරොත්තුවෙන් ලී දඩු දෙකක් අරගෙන අතුල්ලනවා. හැබැයි අපි නොහිතන වෙලාවක ඒ ගින්න ඇති වෙන ඒ ලී දඩු දෙක අතුල්ලගෙන යන ක්‍රියාව තුළ ඒ ලී දඩු දෙක අතුල්ලගෙන යන ක්‍රියාව තුළ ගින්නක් එනවා. අන්න ඒ වගේ සිහිය පැවැත්වීම කියන ක්‍රියාව තුළ ඇහැ සංවර වෙනවා. සිහිය පැවැත්වීම කියන ක්‍රියාව තුළ කන සංවර වෙනවා. සිහිය පැවැත්වීම කියන ක්‍රියාව තුළ නාසය, දිවකය, මනස ආදිය සංවර වෙනවා. ඉතින් ඒක ලොකු ලාභයක්. ඉතින් මේ විදිහට පින්නත්නි දැන් ඉන්ද්‍රිය සංවරයට දෙමව්පියන් බඳු සති සම්පජඤ්ඤ කියන කාරණා දෙකේදී සිහිය උපදින්න හේතුන සක්මන් භාවනා, ඉරියාපත භාවනා, ආනාපාන සති භාවනාදී මෙන්න මේ භාවනා තමන්ගේ ජීවිතේ පුරුදු පුහුණු කරන්න ඕනේ. ඊළඟට මොකද කරන්න ඕනේ? දැන් ඒව පුරුදු කරන මට්ටමට තමන්ට හොඳටම දැනෙනවා ඉස්සරට වඩා දැන් මෙච්චර සංවර වෙලා කියලා. අසංවරුණත් ඉස්සර වගේ වැඩි වෙලා තියෙන්නේ නැහැ කියලා තමන්ට දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට මොකද කරන්න ඕන? සම්පජඤ්ඤය එකතු කර ගන්න ඕනේ. දැන් මොකද කරන්න ඕනේ? සම්පජඤ්ඤය හෙවත් නුවණ එකතු කර ගන්න ඕනේ. කොහොමද පින්නදී නුවණ එකතු කරගන්නේ? නුවණ එකතු කරගන්න ශාසන ධර්මයේ තුල තියෙනවා ක්‍රමවේද බොහෝමයක් තියෙනවා. කෙනෙකුට පුළුවන් නම් අසුබ සංඥාව පුරුදු පුහුණු කරන්න. එතන වැඩෙන්නේ නුවණ. ශරීරය පිළිබඳ තියෙන මෝහය තමයි ශරීර සුබයි කියන එක. ශරීර ගැන තියෙන අමෝහය තමයි ශරීර අසුබයි කියන එක. කියන්නේ නුවණ. අමෝහය කියන්නේ නුවණනේ, ප්‍රඥාවනේ. සම්පජඤ්ඤ කියන්නේ ඒක. එතකොට යම් කිසි කෙනෙක් මොකද කරන්නේ? මෙන්න මේ ශරීරයේ තියෙන අසුබ කොටස් අරගෙන ඒ අසුබ කොටස් සුබ කොටස් වශයෙන් නෙවෙයි අසුබ කොටස් වශයෙන්ම යෝනිසෝ මනසිකාරයෙන් දකිනවා. අන්නේ යෝනිසෝ මනසිකාරයෙන් දැකීම තුළ මොකද වෙන්නේ? ශරීර හමුවේ රාගයේ ඉපදලා සිදුවෙන අසංවරය හිතෙන් බැහැර වෙනවා. අසුබය කියන නුවණ, අසුබ සංඥාව වර්ධනය වෙන්න තමන්ගේ හිතේ රාගය උපදින එක අඩු වෙන්න පටන් ගන්නවා.
අන්තිමට රාගය තදංග වශයෙන් දුරු කරගෙන සති ගාණක් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ස්ත්‍රියක් නිසා එහෙම නැත්නම් ස්ත්‍රියකට පුරුෂයෙක් නිසා හෝ පුරුෂයෙකුට ස්ත්‍රියක් නිසා හෝ දැකීම තුළ මතක් වීම තුළ රාග හිතක් උපදින්න නැතුව කාලයක් ජීවත් වෙන්න පුළුවන් චක්කු ඉන්ද්‍රියේ සංවරයක් මනීන්ද්‍රියේ සංවරයක් ඇති වෙනවා. ඉතින් මේ විදිහට අසුභය භාවිතා කරන්න පුළුවන්. අසුභ සංඥාව සම්පජඤ්ඤ උපදවා ගැනීම සඳහා. ඊළඟට විශේෂයෙන්ම පිණුතුන මතක ඇති ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන විශේෂ කාරණා ටික. එතනදි කියන්නේ පින්නත් මේ චක්කු ඉන්ද්‍රියේ සංවරයට හේතු වෙන මෙනෙහි කිරීම වගේක්. යම් කිසි රූපයක් දැකලා කැමැත්තක් ඉපදුනොත් අකමැත්තක් ඉපදුනොත් මොකද කරන්නේ? ඒ ඉපදුණු කැමැත්තේ ඉපදුණු අකමැත්තේ සංකත ලක්ෂණ පටිච්ච සමුප්පන්න බව සහ ඕලාරික ලක්ෂණ මතු කරගෙන දකිනවා. කන ඇසුරු කරන යම් කිසි කැමැත්තක් නැත්තම් මනාපයක් අමනාපයක් උපදිනකොට ඉපදුණු තමන්ගේ අභ්‍යන්තරයේ වෙච්ච මනාපය අමනාපයේ තියෙන ලක්ෂණ තුනක් තමයි සංකත බවයි පරිසම්පන්න බවයි ඕලාරික බවයි. අන්න ඒවා දම යොද යොද බලනවා. දැන් ආනාපානාදීන් සිහිය උපදවා ගත්ත කෙනාට මේවා හරි පහසුයි. මොකද මෙයා සිහියෙන් ඉන්න කෙනෙක්නේ. ඒ නිසා මනාපයක් උපදිනකොට මෙයාට සිහිය උපදිනවා. සිහිය ඉපදිලා මොකද කරන්නේ මෙයා? අන්නේ මනාපය දිහා සංකත වශයෙන් බලනවා. මේ මොහොතේ සකස් වුණු හැඟීමක් මේක. මේ මනාපය කියන්නේ මේ මොහොතේ සකස් වුණු හැඟීමක්. සංකතය කියන්නේ මේ මොහොතේ සකස් වුණු හැඟීමක් කියන එක. ඊළඟට පටිච්චසමුප්පන්නයි කියන්නේ මේ ඉපදුණු මනාපය මේ ඉපදුණු කැමැත්ත හේතුන් නිසා තමයි මෙතන පහළුනේ. මා අයෝනිසෝ මනසිකාරේනුත් ඊළඟට සුබ නිමිත්තක් වශයෙන්ුත් මේ ශරීරය ගත්තා. ඒකයි මේ රාගය ඉපදුනේ. අන පටිච්චසමුප්පන්න භාවය දකින්න. එතකොට දැන් ඊළඟට ඕලාරික භාවය. ඊළඟට මේ ඉපදුණු මනාපේ දුක්ඛ පක්ෂයට අයිති දෙයක්. මේක ගොරෝසු ධර්මයක්. මේක සැප සහ සැපයට හේතු වෙන හැඟීමක් නෙවෙයි මේක. අකුසලයක් මේක. එතකොට බලන්න පින්නති වෙන දේ දැන් යම් කිසි කෙනෙක්ගේ හිතේ යම් කිසි ශරීරයක් කර දැකලා මනාපයක් උපදිනකොටම මෙයා ඒකේ සංකත ලක්ෂණ පරිසම්පන්න ලක්ෂණ ඕලාරික ලක්ෂණ මනසිකාර කරද්දී අර වැඩුණු ඇති වුණු මනාපයට ඉස්සරහට යන්න බැරි වෙනවා. ඒකට ලියලන්න බැරි වෙනවා. මොකද දැන් යම් කිසි කෙනෙක් අපි හිතමු දැන් යම් කිසි ශරීරයක් හරි දැකලා මනාපයක් ඇති වුණාට පස්සේ ඔහොම නුවණින් දැකීමක් කරන්නේ නැහැ කියලා. සංකත වශයෙන් දකින්නේ නැහැ, පරිසම්පන්න වශයෙන් දකින්නේ නැහැ, ඕලාරික වශයෙන් දකින්නේ නැහැ. නැත්තම් වෙනත් ආකාරයකට යෝනිසෝ මනසිකාරයකින් ඒ පුදුරු මනාපේ දිහා බලන්නේ නැත්තම් මොකද වෙන්නේ? මනාපය වැඩිනවා. ඒ ශරීරෙම අරමුණු වෙවි සතුටු වෙවි ඒ කොස්සේම හිත අරගෙන යනවනේ. එතකොට තමයි භයානක ව්‍යසන වෙන්නේ. හැබැයි මෙයා මොකද කරන්නේ? මේ ශාසනික ශ්‍රාවකයා මනාපයක් ඉපදුණු ගමම්ම ඒ මනාපය දිහා සංකත වශයෙන් දකිනවා. ඕලාරික වශයෙන් දකිනවා. පරිසම්පන්න වශයෙන් දකිනවා. එතකොට අර ලියලන පැත්තට නෙවෙයි මානසිකාරය වැඩ කරන්නේ. තියෙන මනාපයත් පිරිහිල යන මට්ටමට තමයි මෙයාගේ හිත වැඩ කරන්නේ එතකොට. ඒ නිසා පින්නත් අපි තේරුම් ගන්න ඕන යම් කිසි කෙනෙක්ගේ හිතේ මනාපයක් හෝ වේවා අමනාපයක් හෝ වේවා මනාප අමනාප කියන එකක් හෝ වේවා ඉපදුනාට පස්සේ ඒක පිළිබඳව නුවණ යොදලා දකින්න නැත්නම් ඒක වැඩෙනවා. නුවණ යෙදුවොත් එතනම ඒවා නැති වෙලා යනවා. එතකොට ඇහි සංවරය මොකද වෙන්නේ? උපදිනවා. කනනාසයේ දිවකය මනස සම්බන්ධවත් එහෙමයි. මනසට අපි හිතමු අතීතයේ පාසල් ගියේ කාලේ හරි තරුණ කාලේ හරි ආදරයක් මතක් වෙනවා. ඒ කියන්නේ එතකොට මේ මනාපයක් හිතේ උපදිනවා. ඒ කියන්නේ කැමැත්තෙන්නේ පාසල් ගියේ කාලේ හෝ තරුණ කාලේ ආදරය කැමැත්තෙන් අරමුණු කරනවා. එතකොට ඔන්න මනාපයක් ඉපදුනා. දැන් විදර්ශනාවක් එහෙම නැත්නම් නුවණක් යොදන්නේ නැති කෙනා මොකද වෙන්නේ? නුවණ යොදන්නේ නැති කෙනාට මොකද වෙන්නේ? අර පාසල් කාලෙම අරමුණු වෙනවා. ඒ තරුණ කාලේ කළ ආදරේම අරමුණු වෙනවා. අරමුණු වෙවි සතුටු වෙවි තණ්හාව වැඩි යන විදිහට හිතේ ඉන්නවා. එතකොට සමහර අයගේ ඒ අතීත
සම්බන්ධතා හොයාගෙන යන මට්ටමට උනත් කෙනෙක්පත් වෙන්න පුළුවන්. මොකද ඒ අර සියුම්ම හටගත්තේ මතක් වීම තුළ ගීතයක් ඇසීම තුළ හෝ කෙනෙක් සමග කතා කිරීම සමහින්ද හෝ තමන් පවත්වපු යම්කිසි මානසිකාරයක් නිසා හෝ අර අතීත ආදරය කරපු කෙනෙක් මතක් වුණා. මතක් වුණාට පස්සේ මොකද උනේ? ඒ මතක් වීම තුළ ඇතිවෙච්ච ඒ කැමැත්ත වැඩෙන විදිහට කල්පනා කරා. අන්තිමට මුහුණු පොතකින් හරි එයා හොයන්න පුළුවන්. සමාජ ජාල ඔස්සේ හෝ එයා කොහින්ද කියලා හොයන්න පුළුවන්. ඊට පස්සේ වෙනත් මාර්ගකින් හරි හොයලා ඒ මනාපය ඔස්සේම ගිය යන අය මොකද වෙන්නේ? එහෙම වෙච්ච අය ඉන්න මේ සමාජයේ. අන්තිමට අර මේ පරණ සම්බන්ධතාවය අලුත් කරගන්නවා. ඉතින් මොකද වෙන්නේ ඊට පස්සේ? ඉතින් මහා විනාශ වෙනවනේ. හැබැයි නුවණ තියෙන කෙනා මොකද කරන්නේ? ශාසනික ශ්‍රාවකයා මොකද කරන්නේ? ඉන්ද්‍රිය සංවරයට කැමති කෙනා මොකද කරන්නේ? අර මනාපේ ඉපදුණු ගාම තේරුම් ගන්නවා. මෙන්න මහා වැස්සකට පෙර ලකුණු ඇවිල්ලා. අර වැස්සකට කලින් පෙර ලකුණු හඳුන ගන්නවා වගේ මෙන්න මහා විනාශයක පෙර නිමිත්තක්. මට මේ පරණ ආදරයක් මතක් කරලා දැන් කැමැත්තක් ඉපදුණා. මේ කැමැත්ත නැති කරන්න ඕනේ. අන්න නැති කරන්න මොකද කරන්නේ? සිහියත් උපකාරී කරගෙන ඒ ඉපදුණු මනාපේ දකින්න සංකත බව. මේක මේ වෙලාවේ ඇති වෙච්ච හැඟීමක්. මේ මොහොතේ සකස් වුණ එකක් මේ හැඟීම. මේක කලින් තිබුණු හැඟීමක් නෙවෙයි. මේ මොහොතේම ඇති වුණු හැඟීමක් මේක. ඊළඟට මේක හේතුන් නිසා පහළ වෙලා තියෙන්නේ. හේතුවක් නිසා. මේ හැඟීම පහළ වෙන විදියට මානසිකාර පැවැත්වීම සහ තවත් යම් යම් හේතු නිසා මේක පහළ වුණ එකයි. ඊළඟට මේ ඉපදුණු මනාපය සැප කොට ගන්න දෙයක් නෙවෙයි. මේක ඕලාරික ධර්මයක්. මේක දුක්ඛ පක්ෂයට අයිති දෙයක්. අන්නේ විදියට එක සැරයක් නෙවෙයි හිතන්නේ. දැන් මේ ඉන්ද්‍රිය භාවනා කරන සමහර අපේ පිනතුන් ඉන්නවා. කොහොම මනාපයක් අමනාපයක් ඉපදුනාට පස්සේ විනාඩියක් විතර කල්පනා කරලා අතහැරලා දානවා. ඒ අතහැරලා දාන ටිකට මොකද වෙන්නේ? අර හිර වෙලා තිබ්බ මනාපමනාප වැඩෙන්න පටන් ගන්නවා. ඒකයි යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ ටිකක් කරලා අතහරින එකක් නෙමෙයි. ඒ අකුසලයේ බැහැර වෙනකම්ම කරගෙන යන්න ඕන එකක්. ඒකයි සමාජ ඉන්ද්‍රිය භාවනාව ඔය සංකත පරිසම්පන්න ඕලාරික වශයෙන් කල්පනා කරන්න ඉන්නවා. හැබැයි ඒ මනාප අමනාප ඉපදුනාට පස්සේ පොඩ්ඩක් ඉතින් උත්සාහ කරලා කල්පනා කරලා ආපහු ඉතින් අතහැරලා දානවා. ඊට පස්සේ ආපහු අර බාගෙට පාලනය කරලා තිබ්බ හැඟීම ආපහු තමන්ම දන්නේ වර්ධනය වෙනවා. එහෙම නැතු මේක දිගටම කරගෙන යන්න ඕනේ. ඇහැ සංවර වෙනකම්ම, කන සංවර වෙනකම්ම, නාසය දිවකය මනස සංවර වෙනකම්ම. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් මරණානුස්සති භාවනා කියන්නේ මේ ඉන්ද්‍රිය සංවරයට උපකාර වෙන භාවනා. මෙනෙහි කිරීම. සම්පජඤ්ඤයවත් නුවණ නැති වෙන්නට හේතු වෙන මනසිකාර. ඉතින් පින්නත්ටි අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා මේ හැම සංඥාවක්ම නුවණමයි, සම්පජඤ්ඤමයි. එතකොට අන්නේ සිහිය ආනාපානී නිර්යාපත භාවනාදීන් වර්ධනය කරගත සිහියත් අපි මේ සඳහන් කළ විවිධ නුවණ වැඩෙන භාවනාවලින් වර්ධනය කරගත සම්පජඤ්ඤත් කියන අම්මයි තාත්තයි දෙන්න හිටියොත් මොකද වෙන්නේ? ඉන්ද්‍රිය ධර්ම ටික හොඳට ආරක්ෂා වෙලා තියෙනවා. ඉන්ද්‍රිය සංවරය හොඳට උපදිනවා. ඉතින් අන්න ඒ වගේ අපි ලොකු කැපකිරීමක ප්‍රතිඵලයක් විදිහට තමයි පින්නත් මේ ඉන්ද්‍රිය සංවරයට නම් යන්න ඕනේ. මේවා ඇහෙනකොට මේවා පොත්පත්වල තියෙනකොට ඒවා ඉතින් අපිට බොහෝ වාරයක් ඇහිලා තියෙනවා. ඉතින් මේවා වචන මාත්‍රිකවම ගන්න නැතුව මේවා මහා කැපවීම් වල ප්‍රතිඵල විදිහටම දකින්න ඕනේ ඉන්ද්‍රිය සංවරාදිය. ඉතින් ඒ නිසා දේශනාව අවසන් කරනවා හැම දිනාටම ඉන්ද්‍රිය අසංවරයේ ආදීනව දකිමින් ඉන්ද්‍රිය සංවරයේ තියෙන මහා ලාභය මෙනෙහි කරමින් ඉන්ද්‍රිය සංවරයේම ඉන්නට හිතවල කැමැත්ත උපදවාගෙන හැමතිස්සෙම ඉන්ද්‍රිය සංවරය උපදින්න හේතු වෙන සිහිය සහ නුවණ වැඩෙන භාවනා කරමින් ඉන්ද්‍රිය සංවරය උපදවාගත් ශ්‍රාවකයන් බවට පත් වෙන්නම හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වත්නි අද දවසේ ධර්ම දේශනාව සඳහා බොහොම ශ්‍රද්ධාවෙන් එකතු වෙලා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ සමරපාල ලුණුවිල පියාණන් ඇතුළු එම පවුලේ මෑණියන් සහ දූ දරු පිරිස විසින්. ඒ පිණිතු විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ වසර 39කට පෙර මිය ගිය මලින්දු ලුණුවිල පුතුණුවන් චාලී සේනාරත්න පියා සහ මාස 3කට පෙර මියගිය පරලොව සැපත් කරුණාවතී දන්දෙනිය මෑණියන් ඇතුළු දයිනේරිස් ලුණුවිල පියාණන් රොසිහාමි වෙදගේ මෑණියන් සහ සහෝදර සහෝදරියන් නෑදෑ හිත මිතුරන්ට
ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ මහා දුක් ඇති සංසාරයෙන් නිදහස් වීමට මේ පින හේතු වේවා කියලා ඒ පින්තුන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයට, ජයමග රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ පින්වත් දරුවන්ට, ලුණුවිල පවුලේ පියතුමාට, මෑණියන්ට, ඒ වගේම ඩිල්මිකා රසාරා අමානී දියණියන්ටත්, එරන්ද තාරක මනුජිත් පුතුන්ටත්, රිවින් ආවිනි තරුණී සහ තෙව්රි මුණුපුරු මිනිපිරියන්ටත් සහෝදර සහෝදරියන් සහ එම පවුල්වල සියලුම දෙනාටත් අනෙකුත් නෑදෑ හිතවතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැම දිනාටම මේ පින එකසේ ආශිර්වාදයක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රටේ පවතින කොරෝනා වසංගතය අපේ රටින් මෙන්ම මෙම ලෝකයේම තුරන් වේවා, සියලුම රටවැසියන් ලෝවැසියන් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදියට ඊටමත් කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රාර්ථනා එකතු කරන්නේ සමරපාර ලුණුවිල පියාණන් ඇතුළු එම පවුලේ මෑණියන් දූදරු පිරිස විසින්. ඉතින් මේ පින්වත් හැම දෙනාටමත් ඒ පින්තුන්ගේ පවුලේ අනිකුත් හැම දෙනාටමත් බණ අහපු අපේ පින්තුන් හැම දෙනාටමත් බුද්ධ ආදී රත්නත්‍රි අනන්ත ගුණානුභාව බලයෙන් කායික මානසික සුවය ලැබේවා. තියෙන දුක් කරදර ඇත්නම් මේ සියලු දුක් කරදර දුරු වේවා. හැම දෙනාගේම ජීවිතවලට නිරන්තරයෙන්ම සියලු යහපත් වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් වේවා. මේ ජීවිතේ සුවපත් වේවා. මේ උතුම් බුද්ධ ශාසනය තුලදීම නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.